අදත් අපි සම්බන්ධ වෙනවා මෙත් පාමුල සමග මෙත් පාමුල ධර්මානුශාසනාවෙන් පසුව එළඹෙන මේ ධර්ම සාකච්ඡාව සැබවින්ම අපට ධර්ම දේශනාව තුළ යම් කාරණා තවදුරටත් පැහැදිලි කර ගැනීමට ඒ වගේම අපේ ජීවිතයට බලපාන වෙන විවිධාකාරයේ ගැටලු දහම් ගැටලු නැත්නම් වෙලාවට අපි අපේ ජීවිතය තුළ ලෞකිකව කටයුතු කරන විට අපේ ජීවිතයට බලපාන ප්‍රශ්න වෙන්න පුළුවන් ඒවා අපි හඳුනන හන්සේ ඇසුරේ ධර්මානුකූලව අනුශාසනාවලින් නිවැරදි කරගන්නට යොදා ගන්න කාලයේ ධර්ම සාකච්ඡාව ඒ සාකච්ඡාව ආරම්භ කරන මොහොත කොහොම ගෞරවයෙන් නැවත වාරයක් පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හඳුනන හන්සේව මෙත් පාමුල ධර්ම සාකච්ඡාව සඳහා කොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා අවසරයි ස්වාමීතුමනි අපි සාකච්ඡාව ආරම්භ කරමු හරියටම තව දින 4කින් එළවෙන වෙසක් පුර 15ක පොහොය සැබවින්ම අපට අපේ ජීවිතයට අමරණීය දවසක් බවට පත් වෙනවා බෞද්ධයන්ට ඉතා වැදගත් වූ කාලයක් බවට පත් වෙලා තිබෙන වෙසක් කාලේ. හැබැයි අපේ අවාසනාවකට අපිට පෙර පුරුදු විදිහට නේක සිරියෙන් වෙසක් සිරි ලංකාව පුරා ක්‍රියාත්මක කරන්නට බුදුනුවන්ට හිත්සේ බුදුරජාණන් වහන්සේට ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් පූජා කරන්නට තිබෙන ඉඩකඩ යම් තාක් දුරකට ඇහිලා තිබෙන යුගයක්. කොහොම නමුත් හිතේ ශ්‍රද්ධාව මතුවීම තුළ ඒ තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වෙන අප්‍රමාණ ගෞරවය නිසා බුද්ධානුස්සතිය වැඩෙන අපේ හිත් තුළට බුදුරජාණන් වහන්සේගේ ඒ බුදුරජාණන් වහන්සේගේ රුව නැවත නැවත මැවීමත් එක්ක මැවී පෙනීමත් එක්ක අපේ තුළ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ගෞරවය උන්වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍ය සිදුවීමේ සත්පුර 15ක පොය පිළිබඳ අප්‍රමාණ ගෞරවය ශ්‍රද්ධාව ඉස්මතු වෙනවා. අමුතුවෙන් මේ කාලය මේ නිසාවෙන්ම බෞද්ධයන් නොයෙක් පින්කම් වලට යොමු වුණු කාලයක් බවට පත් වෙනවා. ඒ වෙලාවට වර්තමානයේ මේ හිර වෙලා ඉන්න ස්වභාවයකට නැත්නම් නිවසින් පිට වෙන්න තිබෙන අවසරය බොහොම අඩු වෙලා තිබුණා. ඒ ඉන්න වටපිටාවේ වුවත් ක්‍රියාත්මක වෙන විවිධ පින්කම් හිත කය වචනය මුල් කරගෙන ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් Tamante හැකි විදිහට පින්කම් සිදු කරන්නට පෙළඹෙන කාලයක්. නිසා දාන ශීල භාවනා ආදී පින්කම් කරන්නට අපට පරිසරයක් යම් තාක් දුරකට හෝ ඉතින් හරි සහ තමන් ඉන්න වටපිටාවේ හදාගන්නට පුළුවන් වටපිටාවක් තිබෙන වෙලාවක එය මේ වර්තමානයේදී ලෝකය වෙලාගෙන තිබෙන ලංකාව වෙලාගෙන තිබෙන සහ අපට නොපෙනෙන සතුරෙකු ලෙසින් අපේ ජීවිතය විනාශ කරන්නට පැමිණලා තිබෙන මේ වෛරස් රෝගී තත්ත්වය නැත්නම් වසංගතය දුරු කරන්නට අර වහන්සේ සිහිපත් කළ ආකාරයටම සත්‍යක්‍රියාවක් ලෙසින් මහා ශක්තියක් ලෙසින් ගොඩනගා ගන්නට යොදවා ගැනීමේ හැකියාව පිළිබඳව පැහැදිලි කරමින් සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා දෙන්න ඔබ වහන්සේට බොහෝම ගෞරවයෙන් ආරාධනා කරනවා. වාසනාවන්ත පින්වත් ඔබ හැම දෙනාටම නැවතත් අසිරිමත් හිතක අයිතිය පිණිස ඒ අසිරිමත් හිතේ ශක්තිය උරගා බලන්නට අවශ්‍ය පසුතලය ප්‍රාර්ථනා කරමින් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙනවා. වෙසක් සඳ කියලා කියන්නේ පුර 15ක් පොහොයවත් අතරින් ඊටමත් වටිනා පුරහඳක් ලෝකයට තිලින කරන පොහොයක් විතරක් නෙමෙයි. කෙලෙස් රෝගය තුලින් ලෝකය බෙලාගෙන තිබෙන මොහොතක බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට බෝසතුන් වශයෙන් පහළ වෙන්නේ ඔයගෙම සම්මා සම්බෝධිය නම් උත්තරීතර ඵලය බුද්ධේ උපරිතලය මොහු කරා යන පින්වන්ත මොහොත උදාපත් වෙන්නේ ලෝකයේ සිද්ධ කරන උතුම් මෙහෙවර නිවාවට පත් කරමින් සංසාර තාරිකාවේ අවසන් නිමේෂය සටහන් වන්නේ මේ වෙසක් පුර 15ක් පොහොය දවස් තුලින් කියන බව පින්වත් ඔබට හොඳටම පැහැදිලි. මේ වෙසක් සඳ අපේ ජීවිතයේ බොහෝ ප්‍රාර්ථනා ඒ නිසා ඉෂ්ට කරගන්න ශක්තිය ලැබෙන ශේෂ බලපෑමක් සිද්ධ කරන බව අපි අඳුර ගන්න ඕනේ. මොකද දැන් බෝසත්යන් වහන්සේට සුසිත දිව්‍ය ලෝකයේ සන්තුෂ්ටි කියන දිව්‍ය රාජ්‍ය වශයෙන් ඉන්න වෙලාවේ ඇරෙම් කළාම දැන් මනුෂ්‍ය ලෝකේ උපදින්න හොඳයි කියලා කාලෝයන්ගේ මහාවීර උපජ්ජන් මාතුකුත්තියක් දැන් මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේට කාලයයි දැන් මනුලෝ උපදින්නද කියලා. උන්වහන්සේ බලනවා නැවතත් කාලයේ දීපේ දේශයේ කුලේ බව කියන පංච මහා විලෝකණයන් පිළිබඳ ගැඹුරු අවබෝධයකින් විචාරපූර්වක දෘෂ්ටියකින් බලනවා. ලෝකයේ දැන් මේ වෙලාවේ කොහොමද පවතින්නේ? මිනිසුන්ගේ ආයු ප්‍රමාණය කොච්චරද? ඔගේ මිනිසුන්ගේ කෙලෙස් තත්ත්වය කොච්චරද? පින්නත් ඔබ දන්නවා කෙලෙස් අතිශයින්ම උත්සන්න වෙච්ච තරක තමයි ආගන්ධහම වල ප්‍රභවය හුඟක් වැඩියෙන් පෙනෙන්නේ. අපේ ಭಾರತයේ ආගම් 60 ගණනාවක් නිර්මාණය වුණේ මේ ක්ලේශ ධර්මයන්ගෙන් සහනය හොයන ආගන්ධහම් වශයෙන්. ඉතින් බෝධිසත්වයන් වහන්සේ එබඳු අවස්ථාවක් දැකලා තමයි සම්බෝධියටපත් වෙන්නේ. එහෙම වෙලත් උන්වහන්සේට මතකයි පින්වත් ඔබ අහලා තියෙනවා උත්තේ වීර විද සංගාම සත්ත්ව වාහන විතර ලෝකේ.
දේශසු භගවා ධම්මං අඤ්ඤතරෝ භවිස්සති. මම මගේ දේශනාව මේ රාගරක්ත ලෝකයට එකවරම විශේෂෝචර වෙයිද? ප්‍රඥාවේ චිරස්ථලයේ සකහන් කරගන්නට අවබෝධ කරගත්තා වූ ධර්ම රත්නය මේ එලෙස් රෝගයන්ගෙන් ආතුර වෙලා ඉන්න මිනිස්සුන්ට එකවර දේශනා කිරීම කොතරම් යෝග්‍යද? මා ඒ නිසා මේ දේශනාව ඵලදායී දේශනාව බවට පත් කරන්න ප්‍රථමයෙන් කවුරු තෝරාගත යුත්තේ ආදී වශයෙන් බැලුව ආකාරයට අපිට පේනවා. ඒ කියන්නේ ලෝකයේ රෝගයකින් පෙළී ගිය මොහොත කියන එකනේ. දැන් මේ මොහොත වගේ. දැන් මේ මොහොතේ ඒ වගේ එලෙස් රෝගයේ මිනිස්සුන්ගේ උත්සන්නම වෙලා තිබිච්ච මොහොතක්. විශ්වය ඒ විවිධ වූ ආශාවන් පසුපස හඹා යන මිනිස්සුන්ට ටිකකට නවතින්නට කරපු එක්තරා විදිහේ ඇනවුමක් වශයෙන්, ඉගියක් වශයෙන්, නියෝගයක් වශයෙන් තමයි මම මේ මොහොත ඇත්තටම දකින්නේ. ඇත්තම මේ පරිවර්තනයේ ලෝකයේම මිනිස්සුන්ගේ සිත් තුළ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ධනෙ පසුපස හඹා ගිය මිනිස්සු මේ ධනෙන් නැති ප්‍රයෝජනේ මොකද්ද? ආරෝග්‍ය පරමාලාභා කියන ධර්මපාදයේ තියෙන අතුපිට දර්ශනය කරක් අඳුරගත්තත් අනේ මේ ධනභෝග සම්පත් කොතරම් තිබුණත් මේකෙන් අත්විඳින්න බැරි වුණා නේදයි කියලා පහුගිය කාලෙක මම දැක්කා සමගිය ධනය දොරකොඩට වීසි කරපු කතාකුවතක් තිබුණා. ඉතින් මේ අනුව බැලුවම අපට මේ වෙසක් පුර 15ක් පොහොය දවස තුල අනිත් පැත්තෙන් හිතක සංවර්ධනයේ උපරිම තලයේ කරා භාග්‍යතුන් වහන්සේ ළඟා වුණේ වෙසක් පුර 15ක් පොහොය දවස. ඒ නිසා වෙනදාට වඩා ඔබ කරන පින තුල ප්‍රබල ශක්තියක් නිෂ්පාදනය කිරීම සඳහා මේ වෙසක් පුර 15ක් පොහොය උපකාරයි කියන කාරණාව ඒ සාධකය මත පිහිටලා ඔබ තීරණය කරන්න ඕනේ. පින්නත් ඔබට මේ වෙලාවේ වෙනදා පැවරූ විදිහේ උපාසක දාන වේවා දන්සල් වේවා දෙන්නට ඉඩ කඩ නැතුව ඇති. නමුත් මේ සතිය ඇතුළත ඔබට පුළුවන් නම් දුගී පවුලකට තවත් එක ආහාර වේලක් පිරිමහන දෙන්න. අන්න ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිවයින්නවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔබට පුළුවන් එක පහනක් හරි දල්වන්න පුළුවන් නම් ඊතර සම්බුද්ධ පූජාව පවත්වන්න ඊතර සම්බුද්ධ පූජාව පවත්වන්න පුළුවන්. බුදු පිළිමේ පිරිසුදු කරලා ඔබලා කොහොමද හැබැයි මේ දිනවල බුදු පිළිමේ පිරිසුදු කරලා පිරිත් දේශනානේ කර සිද්ධ කරමින් ගෙවල් දොරවල් වක පිළිවෙතින් ඔබ සරෝ කාලයක් හැටියට දකින්න පුළුවන්. වෙනදට ඒ තරම් සරු කාලයක් ගිහි ගෙදරක දකින්න නම් වෙසක් කාලේ උදාපත් වෙන්න ඕන. එතකොට මේ ආපදාපන්න මොහොතක රතන සූත්‍ර දේශනාව සඳහා නිවෙස් පෙළ ගහ ගනිද්දී ඔබ ඒ සඳහා පූර්ව සූදානම පූර්වක්‍ෘත්‍ය මැනවින්ම සම්පූර්ණ කළ තියෙන වෙලාව. ඒ නිසා මේ සැරෙත් ඒ පින්කම් ඒ ආකාරයෙන්ම පින්කම් ඔබට වෙහෙර විහාර වලට යා ගන්නට අර වගේ බාහිර අලංකරණයෙන් යුක්ත වෙසක් අසලියක් අපේ නෙතකට දැක ගන්නට තරම් මේ වෙලාවේ වාසනාවක් නැහැ. නමුත් අපි එයින් පසුබට නොවේ අපිට කළ හැකි ප්‍රමාණයේ පින්කම් තියෙනවානේ. කළ හැකි ප්‍රමාණයේ සම්බුද්ධ තේවාවල් තියෙනවා. ඒ ටිකක් සම්පූර්ණ කරන්න සත්‍යක්‍රියාවක් සඳහා. ඒ වගේම පින්වත් ඔබට පුළුවන් කුලපෞලි සියලු දෙනාටමත් මේ අවුරුද්දේ අවස්ථාව සැලසෙයි කියලා මම කල්පනා කරනවා. අවශ්‍යතාවය තියෙනවා නම් ඒකේ වටිනාකම තේරෙනවා නම් අෂ්ටාංග උපෝසත සීලයේ ගෙදර ඉඳලා සමාදන් වෙන්න පුළුවන්. අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙන්නට බැරි නම් අඩු වශයෙන් ආජීවාට්ටමක සීලය. ඒ කිව්වේ පාණාතිපාතා අදින්නාදානා කාමේස්මිච්ඡාචාරා මුසාවාදා ඊළඟට පිසුනාවාචා පරුසාවාචා සම්පප්පලාපා මිච්ඡා ආජීවා කියන මේ සිල්පද 8 සමාදන් වෙන එකට කියනවා ආජීවාට්ටමක සීලය කියලා. ඒකට සිල් දෙක පරවගෙන ඒක කරන්න ඕනේ ආජීවාට්ටමක සීලෙ පිළිපදලා ඉන්න බලන්න මේ දවස් දෙක පූර්ව වෙසක් පොහොය දවසක් එවැගේම පසු වෙසක් පොහොය දවසේ ඔබට පුළුවන් නම් මේ ප්‍රතිපත්ති දාමේ සීල ධර්මයේ පිළිපදලා සිටින්නට එවැගේම වටිනා කියන වැඩසටහන් රාශියක් මේ net FM ගුවන්විදුලි මාධ්‍ය හරහා මුළු දවස තිස්සේම ඔබට මේ net සුසල කරගෙන සවන් දුන්නොත් දවසේ වැඩසටහන ඔබට net එක්ක නොඅඩුව ගත කරන්න පුළුවන්කම ලැබේ. ඒ නිසා ඒ සඳහා ඒක රාශී වෙන්න ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා. බොහෝමත් වටිනා කියන ධර්ම දේශනා ගණනාවක් රටේ වියත් මහ සංඝරුවන විසින් ඒ දවස් 30 දේශනා කරමින් ආශිර්වාද පූජා පින්කම් සිදු කරමින් ප්‍රයත්න කරાવી. ඒ පිළිබඳව අපේ වරුණ පුතා අදාළ වැඩසටහන් විස්තරය සිහිපත් කරයි. ඒ උතුම් වූ පුණ්‍ය ශක්තිය අනුභවයෙන් පින්වත් ඔබේ ගෘහ වස්තුව තුළ ජීවත් වෙන හැමෝම ආධ්‍යාත්මික ධර්ම පිහිටා ක්‍රියාත්මක වෙනකොට ඔබට පමණක් නෙමෙයි ගමටත් සෙත් අධිෂ්ඨාන කරන්න. ගමට පමණක් නෙමෙයි නගරයටත් සෙත් අධිෂ්ඨාන කරන්න. නගරයට පමණක් නෙමෙයි රටටත් සෙත් අධිෂ්ඨාන කළ මෛත්‍රී වඩන්න. එතරම්කට මේ මුළු ලෝකෙටම එක මොහොතක් හරි දවසේ තුන් වේලෙන් බුදුන් වහන්සේලා සත්‍ය ක්‍රියාවක් කරන්නට කියලා ආදරයෙන් කරුණාවෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා පින්වත්නි. ඒ ඒකාන්තයෙන් ආනිසංසදායකමයි. ඒක කිසි විපිලිසර හිතක් හදාගන්න එපා. ඒ ආනිසංසයේ පින්වත් ඔබට උදාපත් කරගන්න මේ අවවාදය බලවත් වූ ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා. හොඳයි
අපේ හාමුදුරු සිහිපත් කළ ආකාරයටම වෙසක් පුර 15ක පොහෝ දිනේ තව දින 4කින් එළඹෙනවා. 7 වනදා වෙසක් පුර 15ක පොහෝ දවසේ සීල සමාදාන වැඩසටහන ශ්වේත පූජා වැඩසටහන නිවසේ සිට ඔබට සිදු කරන්නට හැකි ආකාරයෙන් නෙත් රේඩියෝ ඔස්සේ ඔබට සමීප කරවන්නට බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය මහා සංඝරත්නය ඇසුරේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ඒ වගේම විවිධ පූජාවන් බුද්ධ වන්දනා ඒ උතුම් වූ පින්කම් මාලාව දවස පුරාම ක්‍රියාත්මක වෙනවා. වෙසක් පුර 15ක පොහෝ දිනට පසු දිනයේ එලෙසින්ම උදෑසන සිට තමන්ට බුදුරජාණන් වහන්සේ සරණ යන්නට ධර්ම රත්නයේ සරණ යන්නට මහා සංඝරත්නයේ සරණ යන්නට ඒ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබන්නට හැකි පරිසරයක් තුල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට ඔබට සමීප කරවන්නට අප බලාපොරොත්තු වෙනවා. අපේ හාමුදුරුවෝ කිව්වා වගේ අපි වෙසක් දින උදෑසන ආරම්භ කරන මේ පින්කම් මාලාව තුල රැස් කරන කුසලයක් එක්ක රාත්‍රී 8ට විශේෂ පහන් පූජාවක් පවත්වලා හැම නිවසකම හැම පවුලකම මේ ඇති වී තිබෙන වසංගත තත්වයෙන් අපේ රට නිදහස් වේවා. අපේ රටේ පීඩාවට පත් වූ අයට සැනසීම ලැබේවා. ඒ වගේම මුළු මහත් ලෝකයටම මේ උතුම් වූ කුසල ශක්තිය අනුභවයෙන් සැනසීමක් රැකවරණයක් ලැබේවා. මේ පද්‍රව රෝගී තත්වයන් දූරින් භූත වේවා කියන හැඟීම ඇති කරගෙන රැස් කර කුසලයක් එක්ක අදිෂ්ඨාන ක්‍රියාවේ අදිෂ්ඨාන පූජාවේ නැත්නම් සත්‍ය ක්‍රියාවක යෙදෙන්නට ඔබට අවකාශය තිබෙනවා. අපි වෙසක් පුර 15ක පොහෝ රාත්‍රී 8ට පූජනීය ගණේකන්දේ චන්ද්‍රරත්න හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පෙරදරි කරගෙන ඒ අදිෂ්ඨාන සත්‍යක්‍රියා පහන් පූජාව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සිහිපත් කරන්නට ඕන අපේ හාමුදුරුවෝ සිහිපත් කරනවා වගේ මේ හඳුනේ මේ බියෙන් පිරුණු සිත් තුළට බියෙන් මිදෙන්නට අවකාශය බුදුදහම ඇසුරේම ගොඩ නැගෙනවා. ඔබ වහන්සේ ධර්ම දේශනාව ආරම්භයේදී පින පිළිබඳව සාකච්ඡා කළා දේශනා කළා. පින ජීවිතයට තදින් අවශ්‍ය යුගයක් කියලා මට හිතෙනවා අපේ හාමුදුරනේ මේ අපි දකිනවා කොච්චර ප්‍රශ්න තිබුණත් මොන ආකාරයෙන් ගැටලු තිබුණත් තුන් වේල කන්න පුළුවන් රටක අපි ඉන්නේ. සහ විවිධාකාරයේ අපට අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නට මඟ පෑදෙන රටක අපි ඉන්නේ. සමහර රටවල් තිබෙනවා අපේ හාමුදුරනේ කන්නට තුන් වේල කියා එක වේලක් කන්නට ආහාර නැති මැටි පදම් කරගෙන රොටි ලෙස හදාගෙන කන රටවල් අපි දැකලා තිබෙනවා. එහෙම ජීවත් වෙන පිරිසින්න රටවල් අපි දැකලා තිබෙනවා. සතුන් දඩයන් කරන්නට යොමු වන මිනිස් සමාජයක මේ මිනිසුන් නැත්නම් දරුවන් සතුන් දැහැගෙන ගිහිල්ලා කන රටවල් අපි දැකලා තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ මේ රට කොතරම්ම වටිනා රටක් අපේ රට අපේ මව්බිම කොතරම්ම ආරක්ෂිත රටක්ද සහ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රචන රටේ අපට කොතරම් රැකවරණයක් තියෙනවාද කියලා අපට සැනසුම් සුසුම් කරන්නට පුළුවන්. එනිසා අපේ හැමෝටම ඔබ වහන්සේට යොමු වෙන මේ කාරණාවත් එක්ක අපි ඉන්න මේ දීපය අපි ඉන්න මේ රට අපේ මව් රට ප්‍රතිරූප දේශයක් බවට පත් වෙලා තිබීම මෙවැනි තත්ත්වයක් තුළ අපිට රැකවරණයක් ආරක්ෂාව සඳහා හොඳ අවස්ථාවක් මේක. ඇත්තෙන්ම මේ මොහොතේ අපට පෙනෙනවා ලෝකයේ දියුණුවේ සම්මත රටවල නිත්‍ය පදිංචිය ලබාගත් අය පවා ඒ නිත්‍ය පදිංචිය වෙනස් කරලා දැන් ලංකාවේ පදිංචියට පැමිණෙන්නට පුළුවන් දෙකින් කාරණා සැලසුම් කරගෙන. ඔගේ මගේ රටට වඩාත් මෙහෙවරක් සිදු කරන්න බලාපොරොත්තු වෙන විදේශ රටවල් වල වැඩිලා අධ්‍යයන කටයුතු වල යෙදෙන්නට පිටත්ව ගිය බොහෝ දෙනා හඬමින් කියනවා ජනාධිපතිතුමනි අගමැතිතුමනි අපට අපේ රටට එන්න අවශ්‍ය පහසුකම් සලසලා දෙන්න. ඉතින් අපිට පෙළෙන වැදගත් දේ මොකද්ද? ලෝකේ කිසිම රටක් ලංකාවට අම කරන්නට බෑ කියන එකයි. සාර වහන්සේ කියනවා වගේ විදේශගත වෙලා ඉඳලා ලංකාවට සමාජ මාධ්‍ය ඔස්සේ බැනපු පිරිස පවා අනේ අපිට මේ රටට එන්න පුළුවන් නම් කියලා පසුව හැංගිලා එහෙම ගෙනාපු අවස්ථාවන් පිළිබඳව එන්න උත්සාහ කරන අවස්ථාවන් පිළිබඳව වර්තා වෙනවා. මෙහෙමයි. කාටත් එහෙමයි කලකදී තමන් නොවටිනා කියලා හිතපු දේවල් වල වටිනාකම වැටහෙනවා කියනවනේ දැන් හරන කතාවක් තියෙනවා ගමේ ගොඩේ පලායඹුල් දවසක් හැමදාම එදක පලායඹුල්. ඒකත් පලායඹුල් හදනවා දවල්ටත් හදනවා. ඉතින් ගෙදර මිනිස්සුන්ට තරහයි පිළිවින්ද උංගර පලායඹුල් අරගෙන පිටියට ගන්නවා. මට එපා කියලා. ඒක කරනවනේ කියලා නෝනා මේ මට එපා ප්‍රශ්න මට බැහැ කියලා කිය මිනිස්සුන් අගේ තුන් වෙනම ප්‍රශ්න. එතකොට නේද සෝයාමීන් එපා කියපු හාමුදුරුවෝ දැන් ඔය සෝයාමීන් කියනම අපිට වරදන්නේ. ඒ නිසා ඒ වගේ පලායඹුල්ෙන් පිටියට ගහලා තියෙනවා. ඊට පස්සේ ඔහොම ඉඳගෙන සර්පෙක් කාලා ගෙදර මිනිස්සයා. දැන් වෙදමහතරකට ගියාට පස්සේ කියනවා ටිකක් පරණ වෙච්ච පලායඹුල් තියෙනවා නම් මේ තුවාලේ මේ විද්‍යාත්මක ඒක හරි උපකාරවත් වෙන ඖෂධයක්. ඉතින් දැන් කොහෙන්ද පරණ වෙච්ච පලායඹුල්. මිනිහන මතක් වෙනවා අන්න බෑ කියලා පිටියට ගහපු පලායඹුල්. ආපහු මිනිහා හොරලා අරගෙන මිනිහා බේතර ගත්තා වෙයි. ඒ වගේ මේ රටේ එපා
මේකට දියුණුවට නෙවෙයි කියලා. අපි ඉන්න රටේ කොෆි කොලයක් කප්පාරේ නැහැ. සිගරට් කොටයක් කප්පාරේ නැහැ. අපි ආඩම්බරකම් කියවල ලංකාවට ඇවිල්ලා ලංකාව තුල ඒ ඉන්නේ සුරලෝකක වගේ වෙන මිනිස්සු අදාපෝ වගේට බිමට බහැලා අර පළයපු ලාපෝ වෙනවා වගේ අපේ රටේ උණුසුම සැනසුම ආපහු හොයන්නේ මේ රට හැබෑවට ප්‍රතිරූප දේශ වාසයක් නිසා. ඒකයි මා කිව්වේ ලෝකයේ කිසිම රටකට ලංකාව සම කරන්නට බැරි හේතුව මගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද ස්පර්ශය ලෝකයේ කිසිම රටකට තේවතාවක් ලැබෙන්නේ නැහැ. අපට ඒ වරම වාග්ය වාසනාව උදාපත් වුණා. එච්චර විතරක් නෙමෙයි ඉතිහාසයේ සඳහන් වෙනවා විජය රාජ්‍යරෝ ප්‍රධාන 700ක් පිරිස ලංකාවට පැමිණෙන වෙලාවේ සුමන සමන් දෙවියන් ශ්‍රීපත් කලාය කියලා කිව්නවා මංචික වැඩි ඉන්න භාග්‍යවතුන් වහන්සේ මගේ ශාසනය ලංකාවේ තමයි වැඩි කල පවතින්නේ. ඒ නිසා මේ හෙළ දීපයට බෞද්ධ සංකල්ප ඉදිරියට ක්‍රියාත්මක කරන්නට මුල පුරන්නට එන යම් කිසි පිරිසක් හැටියට සලකමින් මේ පිරිසට ආරක්ෂාව සලසන්නේ කියලා සුමන සමන් දෙවියන් ශ්‍රීපත් කළා. ඒ වගේ පින් ඇති මේ භූමිය තුල නොවේද ලෝකේ වැඩිම සදාතුක ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩි ඉන්න භූමිය. සත්‍ය දෙවියන් බ්‍රහ්මලෝකවත් දිව්‍ය ලෝකවත් කොහෙවත් නැහැ. සත්‍ය දෙවියන්ට පව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා නේද ස්වාමීන් වහන්සේ පටිච්චසමුප්පාද දේවියන් ලංකාවේ මම ශාසන. ඇත්තට කොච්චර අගේද මේ රටේ උපදින්න ලැබෙන එකම පරම භාග්‍යයක්. එහෙමයි. දැන් ලෝකයෙන් ලංකාවට ආවම මිනිස්සු ඒ අය ආපහු යන්නේ හරියට සන්තෝෂයෙන් වගේම අනේ අපටත් මෙහෙම රටක ඉන්න ඇත්තක් කියලා. එහෙනම් මට අවසර දැන් ඊයේ දවසේදී මම දැකපු සිදුවීමක් මේක. එංගලන්තේ ශ්‍රී ලාංකීය කොරෝනා රෝගීන් 27 දෙනෙක් මිය ගිහිලා තියෙනවා. හේතුව සෞඛ්‍ය අංශ විසින් තමන්ගේ ජාතීන්ට මුල් තැන දෙමින් මේ අයට ප්‍රතිකාර කිරීමට යම් ආකාරයක පෙළඹී නැති වගේ තමයි සටහන් වෙලා තිබෙන්නේ. එතන අපේ රට බැලුවාම දැන් අපි පළවෙනිම කොරෝනා රෝගියා විදේශිකයෙක්. සහාර විදේශයක සිට වෙන රටවල් බාරගත්තු නැවකින් අසනීප වුණු රෝගියෙක් පවා ලංකාවට ගෙනල්ලා ප්‍රතිකර්ම කරන්න තරම් අපේ මිනිස්සුන්ගේ මානසිකත්වයේ මනුස්ස ගුණ දහම් වැඩි දියුණු වෙලා තිබුණා. එවැනි තත්ත්වයක් තුලත් අපිට පැහැදිලි වෙන්නේ මේ රටේ මිනිසුන් කොතරම් හදවත ලතිත් බවෙන් යුතු පිරිසක්ද කියන එක. දැන් බලන්න බුද්ධාපචාරයේ නමුත් වැඩි කියන කෙනෙක් පිළිබඳව ලෝකයේ අග්‍රගණ්‍ය ප්‍රමුඛ ස්ථානීය හිමි වෙන්නේ ලංකාවට. දැන් මේ වෙලාවේ මේ රෝගයට බඳුන් මිත්‍යාගෙන් අවුරුදු 70 80 ඉහා පිරිසට දැඩි සත්කාරයේ ඉඩක් තියන්න එපා කියන ලෝකේ දුරු රටවල් කොච්චර තියෙනවා. ඒ අය වෙනුවෙන් මුදල් මේ වැය කිරීමක් මේ රෝගීට සුවපත් කරන තරණ එකේ මොකක්ද ඇති සාධාරණයි කියලා කියන ලෝකේ රටවල් අතර අපේ රටේ අවුරුදු 100ක් ගත වෙච්ච කෙනෙකුට මේ රෝගය වැළඳුණා. ඒ රෝගියාට තව දවසකට හරි ජීවේ දෙන්න පුළුවන් නම් සුවපත් කරන්න පුළුවන් තරමේ මෛත්‍රී චේතනාවන්ගෙන් සමන්නාගත මහා බුදු පිරිසක් මේ රටේ ජීවත් වෙනවා. පුදුම කියන්නේ දැන් ඒ රටවල්ම තමයි අපේ රට දෙසට ඇඟිලි දික් කරන්නේ මානව හිමිකම් කියන්නේ. මානව හිමිකම්. හැබැයි ඇත්තටම දැන් ඒ කාටත් උදාහරණයක් ගත්තොත් මේ ශරීර සිල්වා මහත්මයා වෙනුවෙන් මොනතරම් අපේ රටේ මිනිස්සු විදේශ රටවල වලට ගිහින් කෙනෙහිලිකම් කරන්න මේ රටට එතුමාගේ පදවිය අයින් කරන්න එතුමා අයින් කරන්න කොච්චර කටයුතු කළාද. නමුත් අද ලෝකයේ පිළියරක් තියෙනවා. ලෝකයේ ඉන්න හමුදා නායකයන් අතර ශරීර සිල්වා මහත්මයා අංක 1ට ඉන්නවා කියන්නේ. ඒ තරමට මිනිසුන් හැබැයි සත්‍යය ඉක්මනින් ඉස්මතු වෙන්නේ නැහැ. සත්‍ය දෙකක් නෙමෙයි සත්‍ය කවදා හරි එකක්. අද වැඩි දැන් මේ රටවල් වලින් එහෙම පිළිගන්නට සූදානම් වුණා අපේ රටේ ඇතමුන්ට නම් මේක මහා විසකටු. ඔවුන් බලාපොරොත්තු වෙන යම් පාට සංකල්ප ඉෂ්ට කරගන්න බැරි වෙනකොට එතුමා විසසහිත කටුවක් තමයි. නමුත් එතුමාටම තමයි සිද්ධ වෙන්නේ ඒ විසකටුව අරන් දාන්න. ඒ කියන්නේ මේ ව්‍යාපාරේ තමයි නේද අපි හම්බෙන්නේ විවිධාකාරයෙන් මතුවෙන්නේ. දැන් අපි දැක්කා රුපියල් 1000ක් ලැබිච්ච කෙනාට 5000ක් දෙන්න ඕන. 5000ක් ලැබිච්ච කෙනාට 20000ක් දෙන්න ඕන කියලා උදම් අනමින් කෑ ගහන පිළිස්. හැබැයි අපි කියන්නේ යම් දෙයක් පිළිබඳව සෑහීමකට පත් වෙන්නට පුළුවන් සතුටු වෙන්න පුළුවන් හැකින් බලන්න පුළුවන්කම තියෙද්දි එහෙම නැත්නම් ක්‍රෝධයෙන් වෛරයෙන් ද්වේෂයෙන් තරහින් බලන පරිසරයක් අපේ සමාජයේ තියෙනවා. ඇත්තටම දැන් බලන්න දැන් මේ රටේ තියෙන පක්ෂ දෙකක්. එතකොට මේ වෙලාවේ විපක්ෂය මේ කොරෝනා වසංගතයට තමන්ගේ සහයෝගය ලබා දීමට අවශ්‍ය නම් හමු වෙන්න ඕන ජනාධිපති හෝ අගමැති හෝ විධායක මට්ටමේ ඉන්න අය ඒ අය ගිහින් හමු වෙන්නේ කවුද කියලා බලන්න. අපි මේ වෙලාවේ සාකච්ඡාවකට ආවේ මේ අපේ මොනවද කරන්න ඕන කියලා බලන්න. දැන් බබ්බුද දැන් මේ මොකද කරන්න ඕන කියලා තේරෙන්නේ නැති
තරමේ මට්ටමේ ඉන්නේ නැහැ. මේකේ යම්කි සිදුරක් හොයලා ඒ සිදුරින් තමන්ගේ පෞද්ගලික පරමාර්ථ ඉෂ්ට කරගන්න පුළුවන් කියලා බලන්නයි මෙහෙම කරන්නේ. එහෙමයි. ඒ කියන්නේ අපේ මනුෂ්‍යත්වය අපිම හැල්ලු කරගෙන තිබෙන්නේ. ඒ කියන්නේ අර වහන්සේ දේශනාවේ වැඩි වශයෙන් වැඩි ඉඩක් වෙන් කරපු ව්‍යාපාදයේ පිළිබඳ තරහව වෛරය දේශීය පිළිබඳව කියන මේ කාරණා අපි දැනගෙනම අපේ අකුසලයට බර චේතනාවක් බව සහ අපිට මහා දරුණු විපාක දෙන චේතනාවක් දැනගෙනම නේද? ඔව් දැන් මම දේශීය විස්තර කරලා කියවනේ අතීතයේ මට හිමි වී තිබිච්ච යම් දේවල් තානාන්තර තත්වයන් පහසුකම් මොනවා හෝ කාරණයකින් වර්තමානයේ අහිමිලා කියලා තියෙනනේ අහිමි කලාවකින් නැවත ඒක දැහැගැනීමේ බලාපොරොත්තුෙන් හිතේ ක්‍රෝධය උපදිනවා. මට ලැබිලා තියෙච්ච මේ දැන නේද මේ දැන් තව කෙනෙකුට ලැබිලා තියෙන කියන දේශය. දැන් මේ විනාය මට පේන මේ හොඳම සුසංයෝගය මම හැමදාම කියනවා මම පූජ්‍ය පක්ෂයේ මේ කතා කරන්නේ. දැන් මම මේ රටේ දෙවාරයක් ජනාධිපති පදවිය දරපු කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ. දැන් ඒකට ඊර්ෂ්‍යාවක් වෙනවද මොහොතකටවත්? මම අගමැති මම හිතපු කුටුවේ දැන් ඉන්නේ මාළි කෙනෙක් මම දැන් දෙවෙනිදන් දැවිලා ඉන්නවා කියලා රටේ සමහරට දැන් මේක කිව්ව ගමන් අනිත් අය කියයි අපෝ ඉතින් මල්ලිවනේ ඒකයි එහෙම නෙවෙයි වඩන්නද හිතක නියත ස්වභාවය මේ පෙනෙන්නේ. ඉතින් අපි මේ හිත එලෙසින් ගොඩනැගීමට ගන්නා වූ උත්සාහය අපේ රටේ සාර්ථකත්වයට මහා වටිනාකමක් එක් කරාවේ නැතිනම් අපි අර හැමදේම මේ ධර්මයේ තියෙන රටේ එනකොටා ගන්න නැත්නම් අනිකාගේ දියුණුව දැකලා නැත්නම් අනිකාට යම් දෙයක් කරන විට ඒ දරා ගන්නට බැරුව අටයුතු කරන වෛර සහගත ක්‍රෝධ සහගත පිරිසක් බවට පත් වේ. අකුසලයේ මහාවර්ෂයෙන් බලන්න දැන් මේ දවස්වල දේවාල වලට යන්න විදියක් නැතුව මිසක් දැන් දේවාල වලට යන්න මේ වෙලාවේ කැසකවල මිනිස්සු කොච්චර ඇද්ද මොකටද දන්නවද? සාමාන්‍ය ප්‍රතිඵලාවන්. අහිංසක දුප්පත් ලොකු ඉස්කෝල වලට නොගිය ගමේ ඉස්කෝල වලට ගිය දරුවෝ විභාගයේ ඉහළින් සමත් වෙලා. බැලුවම හැබැයි උන් එක්ක මේ තරහ ගෙදර මිනිස්සුන්ගේ ළමයි විභාගේ ෆේල් වෙලා. ඕන්ට හරියන්න හොඳ නැහැ අපිට කරපු එකට. ඔය වැරදිලා වෙද්දී උත්තර පත්‍රයට ඔය ලකුණු ලැබිලා තියෙන මේ ප්‍රශ්න පත්‍රයට ඒ නිසා මේ උණියමක් කරගෙන යන්න පුළුවන්ද කියලා කොහොමද යන්න බෑ නේද? ගෙදර ඉඳලාරි උණියම් කරනවා ඇති ඒකේ. එහෙමයි. දේශසහගත හැඟීම් වලින් වෙලිච්ච જાතියක් අනිත් පැත්තෙන් මේ මේක ධර්මද්වීපය කියලා කිව්වට මේ ධර්මද්වීපයම තමයි කෙලෙස් ධර්ම ක්‍රෝධයේ බහුල වශයෙන් තියෙන කියලා අනිත් පැත්තෙන් කියන්න තියෙනවා. ඒ නිසා අපිට මේ ධර්මය ප්‍රායෝගික කරන්නට වටපිටාවක් හදාගත යුතුයි. බොහෝ දෙනා අපි හඳුනන්නේ බණ ඇහුවත් නොයෙක් ධර්ම දේශනා සහ ඒ පින්කම් වල සහ සම්බන්ධ වුණත් ඒ ප්‍රායෝගිකව සිදු කරන්නට තමා තුළින්වත් හදා බලන්නට යොසුළු වීමේ ප්‍රවණතාවය අඩුවීම නිසා මේ සිදු වෙනවා කියලා මා සිහිපත් කළොත් වහන්සේ එකඟ වෙනවා. දැන් අද මිනිස්සු අපෙන් ප්‍රමාණ අහන්න දැන් අපේ හඳුනේ බණ වලින් ඉවරෙකුත් අපි කියනවනේ. නමුත් ඒනොඩන්ට අපරාධ වලින් ඉවරෙකුත් දෙකලට දැන් ඔය ක්‍රෝධය ගැන කව විදිහට කතා කරන්න දේවල් තියෙනවා. නමුත් ඒ තුළ අපිට පේනවා දරුවෝ තාත්තා උදැල්ලෙන් ගහන ඝාතනය කරනවා. තමන්ට කුඹර තඩි ගහලා කන්න දුන්නු තාත්තට ඒ කුඹර වැඩ කරපු උදැල්ලෙන්ම ගහන මරණ දරුවන්ගෙන් පිළිච්ච රටක ධර්ම ක්‍රියාත්මක වෙනවා. ඒකට එකක් දේශන අහුම්කම් දෙන්නේ නෑ. අනිත් එක දේශන අහුම්කම් දුන්නාත් බව පුරුද්ද, ಜಾති පුරුද්ද, කෙලෙස් වල තියෙන තරුණ බව මැඩපවත්ව ගන්න තරමට ඔවුන්ට හිතේ ආත්ම ශක්තිය නෑ. ඒ නිසා එහෙම වෙන්නේ. හොඳයි. අපේ අඳුරේ සදාකාලික හතුරන් ලෙස කටයුතු කරන අය ඉන්නවනේ දැන්. සමහරව ඉන්නවා මේ කොච්චර උත්සාහ කළත් ඒ සතුරුකමෙන් ඈත් වෙන්නේ නැහැ. දෙපාර්ශ්වයක් අතර යම් දෙකලක් අතර යම් ගැටලුවක් ඇති වුණාට පස්සේ ඒ ගැටලුවේ එක පැත්තක් සමාව ගන්නට යොමු වෙන අවස්ථා තිබෙනවා. වැරදි නිවැරදි කරගන්න උත්සාහ ගන්න අවස්ථාවන් තිබෙනවා. අපි දැකලා තිබෙනවා මේක. හැබැයි ප්‍රතිපාර්ශ්වයේ සදා අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. එවැනි යොමු වීමක් බව ඔහු දකින්නේ මේ අසත්පුරුෂයන් නම් අසත්පුරුෂයෝම අසත්පුරුෂයන් නැවත නම් කරගත යුතු මේ ආකාරයෙන් යම් අර ද්වේෂ සහගත නැත්නම් දැඩි ස්වභාවය තමයි හිතේ අපි දකින්නේ. මේක තමන් කරගන්න අකුසලයක් ස්වාමීන් වහන්සේ. එතකොට මෙය සමාජයට වපුරනවා නම් ඒ තුල තමන් වගේම අන් අයටත් කරන යහපතක් මේ කරන්නේ. ඇත්තම ජීවිතේක බෝධුරුකම නිසා වරදි සිද්ධ වෙන්න පුළුවන්. අඩලුහුණුකම් සිද්ධ වෙන්න පුළුවන්. යමෙකුට හිතෙනවා නම් ඔව් මගේ අතින් වරදක් සිද්ධ වුණා. අඩුපාඩුවක් සිද්ධ වුණා. මේක මේ ජීවිතේ මරණමන්තික දක්වාගෙන ආයුතුත් නැහැ, සාංශාරික ජීවිතේ ගෙන ආයුතුත් නැහැ කියන තැනට ඇවිල්ලා. ඇත්තම මේ සඳහා ධර්ම උපදේශ ලබා ගන්න ඕන. ඕනෝන් මේ සමාව නොලබන අයට අපේ විචුණන්තරගේ කාර්යය තමයි සමාව දෙන්නේ නැති අය හමු වෙලා මෙන්න මෙහෙමයි සමාව නොදුන්නම ඇතින විපාක. දැන් මේ ධර්මදේශනාවල අපි මේක පැහැදිලි කරනවා. එහෙමයි. එතකොට මේකේ විපාකය
ඔබට මේ බව නෙමෙයි. මතු බව වරක් ඒකාන්තයෙන් මේකේ විපාකෙ විදිහට සිද්ධ වෙනවා සමාවන දුන්නා. ඉතින් පුරේපන් අතහැරලා මනුස්සත්වෙට මොතර දීලා හිත හොද ගන්න උත්සාහ කරනවා. ඒ සමාව නොගෙන හිත පහළ වෙන්නේ නැති ඒ පිනවන්නේ. එකක් ධම්මාන්තර වෛර හිතේ එනවා නම් ඒක පෙර අකුසල කර්ම පෙර පුරුද්ද. පෙර පුරුද්ද කර්ම කොට කියන දේශසාගත හිතින් තා ප්‍රබලයි. ඒක ලේසියෙන් සමාව දෙන්නපත් වෙන්නේ නැහැ. ඒක දීර්ඝකාලීනව ගිහින් ඒකට විශේෂ ශක්තියක් ධර්මයේ තුලින් යොදවන කෙනෙක් ඉන්නවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් භාග්‍යවතුන් වහන්සේලාකට කොච්චර දැන් අර දරුවෙක් සම්බෙන් ඉන්නකොට ඒ දරුවා මරලා මූලික කතාවක් තියෙන කාලියක් කියන කතාව. ඒතර කාලියක් කියන කතාව කොච්චර දීර්ඝ කාලයක් තිබ්බද කාටවත් සමය කරන්න බැරුව කියන්නේ. අන්න එතකොට ඒ වරද තේරුම් ගන්නට සමගි වෙන්න. දැන් මේ බුදුහාමුදුරුවෝ රෝහිණී නදියේ ජල පිළිබඳ ඇතිවෙච්ච රෝධාත්මක ගැටලුව ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ බණ කියවම ඒක සාන්තිදකේ. කාලියක් කියන එකත් ඒක ගිහින් භවයේ භාග්‍යවතුන් වහන්සේ මොන ගැහෙන කම් මේක කියන්නේ. ඒක භාග්‍යවතුන් වහන්සේගේ සුවිශේෂී කෙනෙක් මොන ගැහෙන කම් මේ කර්ම විපාකේ ගමන් කරනවා. ඒක වළක්වන්න බෑ. ඒ දේශේ දිගින් දිගටම ගමන් කරනවා. ඒක වෙනස් කරන්න බැරි. දැන් ඔබ වහන්සේ කිව්ව ආකාරයකට වික්ෂුන් වහන්සේ හෝ යම් දැනුගත් කෙනෙක් හඳුනාගත්ත කෙනෙක් එය ඔහුට හොයයට පහදලා දීලා මේ தත්වයෙන් ඇතිවන විපාකය මේකයි, මේ නිසා ඔබ කරගන්නා වූ කර්මය මේකයි, මේ தත්වය තුල අයහපතක් සිදු වෙන්නේ Tamanටමයි, මෙහෙම පැහැදිලි කරලා ඔහු යහමකට ගන්න හැකියාවක් නැද්ද? එහෙම තියෙන අයට අපි හිතමු අපි ඇත්තටම ඒ ධර්ම කරුණු තමයි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. ඒක වික්ෂුන් වහන්සේගේ පරම යුතුයකම. එතකොට ධර්මයේ ශක්තිමත් භාවයේ, සීලේ ශක්තිමත් භාවයේ මත සත්‍ය ක්‍රියා කරන්න මම මේ කියා දෙන කාරණා තුළ මේ අය අධාර්මිකත්වයෙන් අත්විඳිලා ධාර්මික ජීවිතයට පැමිණෙත්වා මේ ද්වේෂය දුරින් දුරු වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕන. නමුත් සමහරු කියනවා එහෙම බණ කියලා කිව්වම කමන්නේ විපාක දෙන ඕන එක විපාක දුන්නාම මම නම් අපාය ගියත් නැත්නම් අපාය ගියත් මම උන්ට සමාව දෙන්නේ නැහැ. මම මොකද පාවිපාසාර කරන්න නැතිදයි කියලා පද්ද වගේ ඉතින් කියනවා මේ ඕක දෙන්න එකක් ඕනේ නැහැ. ගිහියෝ ගැන පැත්තට කියන්නකො. පන්සල් අතරක් තියෙනවා. පන්සල් ඇතුළේම වික්ෂුන් වහන්සේලා එකිනෙකා අතරත් ප්‍රශ්න දිනවනේ. එක පන්සලේ ඉඳගෙන නඩු කියන අය කොච්චර ඉන්නවද? එහෙමයි. දැන් ඒ කියන්නේ කාඳුරුගෙන බණ කියනකට අකමැති කොතරම් කිරිසින් මම ඊට කියන්නේ මේ සමහර පන්සල් නම් කරලා තියෙනවා. මේ පන්සල් ජේතවනාරාමයේ, වේදවනාරාමයේ, මේ දීපදුත්තාරාමයේ තියෙනවා. ඒ සමහරව මිනිස්සු එනම නන්දාලයට අතිරේක වීසියාරාමයේ ඊර්ෂ්‍යාරාමයේ ක්‍රෝධාරාමයේ කියලා. ඒ වගේ පැවිද්දකටත් ඉන්නවා. මම මහමග වැටුණත් මම ඔගේ වතුර පොදක් ගන්නෙ නැහැ. මම මහමග වැටලා හිටියත් මැරෙන්න වැටුණත් මං නෙවෙයි වඩන්නේ කියන අය නැද්ද? එහෙමයි. කරේ තියෙන්නේ මොකද්ද? පැවිදි වෙලාදී ගිහින් කතාවක් නැහැ. මම කතා කරන්නේ සංතානයේ. මේ සංතානවල ස්වභාවය මේකයි. ඒ අසංතානයන් හිමි අසත්පුරුෂයෝ ඉන්නවා. එතකොට අපි අසත්පුරුෂයන් අතහැරීමද සිදු කරගත යුත්තේ නැත්නම් ඔවුන්ව නිවැරදි මාවතකට ගැනීමට උත්සාහ ගත යුත්තේ අපි ඇසුරේ කොහොමද කටයුතු කරන්නට ඕන? නිහීන පුරුෂෝ නිහීන සේවී කියලා තියෙනවා බණපොතේ එක තැනක. හීනයන් ආශ්‍රය කරන්න එපා. අසත්පුරුෂයා කියන්නේ හීනෙක් නෙමෙයි. ඒතර අසත්පුරුෂයා සත්පුරුෂ භාවයට ගන්න පුළුවන් නම් ඒ ගන්න එක සත්පුරුෂයෙක්. නමුත් අසත්පුරුෂයා සත්පුරුෂයව අඳුරන්නේ නැත්නම් සත්පුරුෂයාටත් අසත්පුරුෂයා විසින් අසත්පුරුෂකමක් කරන්නේ තමන් මේ හොඳමකට ගන්න හදන්නේ. නමුත් උගිතින අසත්පුරුෂ ගතියින්ද අර සත්පුරුෂකමෙන් යුක්තව පිහිට වෙන්න හදන එක කරන්නේ. අන්න ඒකට කතාවක් කියමුකෝ ගමේ ගොඩේ අපිට තේරෙන එකක්. කාණ්ඩ දුන්නුවත හපා ගන්න බල්ලෝ කොච්චර ඉන්නවද? එහෙමයි. නේද? එහෙම හපා නොකර බල්ලෝ ඉන්නවා. නමුත් කාණ්ඩ දුන්නුවත හපා ගන්න බල්ලෝ ඔය අතර තියෙනවා. ඉතින් ඒ වගේ අසත්පුරුෂයා සත්පුරුෂකමට ගන්න හදන එක්කෙනාට වැඩ වර්ධින වෙලාවලු ලෝකේ තියෙන අපි කියන්නේ ලෝකේ ප්‍රායෝගිකත්වය කතා කරන්න බෑ. නමුත් වඩා හොඳ තමන්ට මොන වදුරාවක්මක් නැහැ. මේ අසත්පුරුෂයාට පිහිට වෙන්න ඕනේ කියන හැඟීම දැන් භාග්‍යතුන් වහන්සේගේ බෝධිසත්ව කතාව කිව්වොත් ඕන තරම් තියෙනවා. දැන් වඳුරෙක් වෙච්ච කතාව. දැන් බලන්න වඳුරා අර මිනිස්සයා ඔළුවට පහර දීලා ලේ ගලන් දින් ගහන නැගලා මොකද කළේ? ගමට යන්න පාර දෙන්නේ. අතුරා හතුරුකම් කරපුවාගේ. මම හතුරට හතුරුකම් නොකර මම මෛත්‍රී හිත හදනවා කියන එකනේ ඒ වාර්ණ ජාතකයේ තියෙන පුදුම ඉවසීමක් තිබෙන්නේ. පුදුම ඉවසීමක්. සාන්ති ගුණය. මේ මොහොතේ Tamanda කරපු හොදුරේ ලේ ගලමින් අනිත් එක්කෙනෙකුට පිහිට වෙන්න පුළුවන් මට්ටමේ ඒ කියන්නේ හතුරටම මේ පිහිට වෙන්නේ. ඇයි බෝධිසත්ව හිත් තියෙන
අපට බැරි අපට කොතරම් හතුරුකම් කරත් ඒකට අවශ්‍ය වෙලා පිළිහිටක් වෙන්නේ. ඒ කියන්නේ මේක පාරමිතා ගුණයක් විදිහට අපිට ප්‍රායෝගිකීකරණය කරන්න පුළුවන්. මෙතන මේ හදන්නේ. මේ නිසා අපි හිතමු නෑ මට මේක නිවනටම පාරමිතාවක්. මෙලවට පාඩුවක් වෙයි සමහර විට. එහෙමයි. මෙලවට පාඩුවක් වෙයි. දැන් මේ ඒ වඳුරා පාරපෙන් අපි අතාගෙන හිටමු. ඒක එතකොට පේනවා දල මම මෙතන ඉන්න බව කාටවත් කියන්න එපා. සුදු ඇතෙක් වෙලා ඉන්න. ඊ කිව්ව සුදු ඇතෙක් ඕන සුදු ඇතා ඉන්නවා කියලා හවල්. අනවරණ එතකොට තමයි හතුරට ඕන තරම් පොළවේ ගහලා විනාශ කරන්න තිබුණා. නමුත් හතුරට උදව් කරපු එක්කෙනාටම ගිහිල්ලා කොහොමරකම් වෙහෙට ගන්න. ඒක ඉතින් බෝසත් කරනවා අහන්නෝනේ රාජ්‍ය ආවට පස්සේ මම වගේ කෙනෙක් මෙතන ඉන්නවයි කියන එක ඔබ හන්දට කවුද කිව්වේ? ඒතකොට කො මෙහෙම අහවලා කියලා. මේ බරපොතේ මේ දිගට මෙන්න කතාව දෙව්දත්තරේ කතාව. ඒක දෙව්දත්තර ඉඳ එක වෙහෙල විද ධම්මනහර සිඳ බිඳ දුක් සසර අනේ දෙව්දත් මුදිවි මොක්කුර. එහෙම බැරි වුණා නම් බුදුහාමුදුරුවන්ටත් ධම්මාන්තර වයි තමන් වහන්සේ කෙරෙහි මෙතරම් වෛර කරපු සකස් කරන්න. නිරයටම යන්න තියෙන පාප කර්මයක් නම් කොයිතරම් සත්පුරුෂයෙකුට ධර්මකාමී කෙනෙකුට ධර්මදාරී කෙනෙකුට වුණත් එයාව හදන්න බෑ කියන කාරණාවක් අපි තේරුම් ගන්න. හොඳයි. අපේ වගේ රටක අපි පෙර සිහිපත් කරපු ආකාරයට ප්‍රතිරූපදේශයක් කියන කාරණය පිළිබඳව අපි හාමුදුරුවෝ සිහිපත් කළා. ධර්මයේ තිබෙන රටක ඉපදෙන්නට ලැබීම වාසනාවක් නේ අපි හාමුදුරුවෝ. ඉතින් මෙහෙම වාසනාවක් හිමි අපි ඒ අවාසනාවක් බවට පත් කරගන්නට උත්සාහ කරනවා. මම හිතන්නේ ඔබ වහන්සේ කියන ආකාරයට මේ රටේ ඉන්න බහුතරයකට තමන්ගේ ජීවිතේ අකුසලයටම නැඹුරු වෙලා නිරයටම යන්නට පෙර අකුසල් බලවත් වෙලා ඇති කියලා. එහෙම වෙනස් කරගන්න පුළුවන් සමාජයක අපි අපේ රට තුල ඉන්නේ. ඔබ වහන්සේලා වැනි විද්‍යා දේශකයන්න් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයේ මෙලෙසින් දේශනා කරනකොට නෑහොම් කන්ව ඉන්නේ නැතුව හොඳින් නැහොම් කන් දීලා අවබෝධයෙන් යුක්ත පිරිසක් බවට පත් වුණොත් එහෙම අපට අපේ ජීවිත වෙනස් මඟකට ගන්නට හැකියාවක් තිබෙනවා. කුසලයෙන් කුසලයට පවෙන් පිනට නැඹුරු කරගන්නට අවකාශයක් තිබෙනවා. අපි හඳුනන්නේ අපිට මෛත්‍රිය වඩන්නට පුළුවන්ද? යම් කෙනෙකුට මෛත්‍රී භාවනාව කරන කෙනෙකුට සතුටෙකු සිටින්නට පුළුවන්ද? මේ කාරණාවට පැහැදිලි කරලා දෙන්න. සමහරව මෛත්‍රී භාවනාව මහා වටිනවා කියලා සඳහන් කරනවා. හැබැයි මෛත්‍රී භාවනාව කරනකොට ඒ හිත් තුළ සතුරුකම් ඇති පිරිස් වෙන් කරගන්න හඳුනාගෙන ඒ අය අතහැරෙන අවස්ථාවලුත් තිබෙනවා. ඒ නිසා මෛත්‍රිය වඩන්නේකොට සතුටෙක් වෙන්න පුළුවන්ද? වැඩියෙන්ම සතුරුෙක් මෛත්‍රී වඩන අය තමයි. සතුරන් ඉන්නකොට ඒක ප්‍රකටව පේනවා. එහෙමයි. සමහර කෙනෙක් උදාහරණයක් වශයෙන් හිතන්න සිල් සමාදන් වෙනවට ක්‍රෝධකම් කරට තරහා ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒගොල්ලන්ට නිന്ദා පහල කරන අය කොච්චර ඉන්නවද? යම් කිසි ගුණධර්මයන් සම්පූර්ණ කරන පැවිද්දෙකුට ගුණධර්ම සම්පූර්ණ නොකරන පැවිද්දෝ ලෞකික ජීවිතයට හැරලා ඉන්න පැවිද්දෝ අඤ්ඤායි ලාභපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී ඒව පිටන් අවිඥා විකුබුද්දස ශාවකෝ ප්‍රතිපත්තිදාමේ ඊට පිටුලා ඉන්න පැවිද්දාට ප්‍රතිපත්තිදාමේ ඊට පිටුලා නැති පැවිද්දා තිතුරක් හොයන්න උත්සාහ කරනවා. එයා ප්‍රතිපත්තිදාමේ මෛත්‍රී වඩමින් ජීවත් වෙන්නේ. නමුත් එයාටම තමයි ගැරහින් වෙන්නේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. හැබැයි ඒක අරත්තර විශ්වාසගත වෙන ආශිර්වාදය. ඒ කියන්නේ Tamanට හතුරෙක් ඉන්නවායි කියන තැන මෛත්‍රී වඩන්නට පහසුවක් හදාගන්න. දැන් අර මගේ ධර්මදේශනාවේ මම විතර කරන්නේ අපිට ඇඟවිලා ඉන්න චෛතසිකය තුළ කවුරුත් මතු නොකරගෙන මාගේ වෛරී සත්‍ය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා බුදුහාමුදුරුවෝ එහෙනම් මෛත්‍රී භාවනාව රෝග කියලා ඇතුළු කරන්නේම නැහැනේ. මේ මෛත්‍රී වඩනායට වෛරකාරයෝ නැත්තම් ඒතර මෛත්‍රී වඩනායට වෛරකාරයෝ ඉන්නේ හින්දා තමයි ඔය මේ භාවනාව තියෙන්නේ. හැබැයි ඒ වෛරකාරයන් දැකත් අපිට පුළුවන් නම් මෛත්‍රී වඩන්න. ඊළඟට එයා තවත් වෛරකම් කරනවා වර්තමානයේත් වෛරකම් කරනවා වෛරකම් කරත්ම මෛත්‍රී වඩන්න පුළුවන්. ඒ කියන්නේ අපේ බෞද්ධය හැබැයි ඔතනින් තරමක් වෙනස් වෙනවා සෝයනවා. මට හිතෙන විදිහට භාවනාව කරනවා Tamanට හිතයිසුයි Tamanට කැමති Taman යම් ආකාරයකට ඇලෙන Taman හොඳයි කියලා සම්මතියක් පිළිටවාගත්තු පිරිසකට පමණක් මෛත්‍රිය වඩන්නට සහ අර වෛරක්කාරය Tamanට හතුරුකම් කරන අය ඈත් කරන්නට ඒ අය හැර ඉරමට. එතන පුතා මේ වංචනික ධර්මයන් තමයි ක්‍රියාත්මක වෙන්නේ මෛත්‍රී විලාසය. මෛත්‍රී විලාසයෙන් එන්නේ ලෝභය. ලෝභය මෛත්‍රී විලාසයෙන් කියන වංචකයට ඉඳිකක් ඇදලා විලා තමයි ඒ පංච පරණ සෙත් වඩන්නේ. මෛත්‍රිය විලාසයේදී මෛත්‍රියට ප්‍රතිවිරුද්ධ චෛතසිකයක් ඕ ද්වේෂයට ක්‍රෝධයට මෛත්‍රී වඩන්න පුළුවන් නම් විතරයි. ඒ කියන්නේ එතනදී තමයි මෛත්‍රී භාවනාව වැඩෙන්නේ. මෛත්‍රී භාවනාව එතන වැඩෙන්නේ. අතන වැඩෙන්නේ එතන අපි නොදැනුවත්වම බොහෝ 99% වංචක ධර්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හොඳයි මම හිතන්නේ මේ හඳුනා ගන්න ඔබ අපි දකිනවා මෛත්‍රී භාවනාව වඩන පිරිස් බොහෝමයක් ඉන්නවා. හැබැයි ඔය කියන අඩුපාඩු අප තුළ තිබෙන්නට පුළුවන්. අපි හඳුනාගත්තොත් එහෙම
අර මා පෙර සඳහන් කළා වගේ ඒ කෙරෙහි අවධානය යොමු නොකොට කටයුතු කළොත් එහෙම ඒ තුල සැබෑ මෛත්‍රිය වැඩෙනවාද කියලා මේ කියපු මේ අපේ අපුන්තුෝ කරපු අනුශාසන ඇසුරේ ඔබ නැවත නැවත හිතන්නට පෙළඹෙන්න. අමුතුවෙන් අපි ක්‍රමක්‍රමයෙන් සාකච්ඡාවේ අවසාන භාගයකට ලං වෙමින් තිබෙන නිසා මේ ඇදිරි නීතිය දිගින් දිගටම පනවමින් පැවතිනා වූ කාලය තුල යම් පීඩාවට පත් වුණු පිරිසක් ඉන්නේ අපේ සමාජය තුල කොටෙක් වුණත් ඒකාකාරී ස්වභාවයකට පුරු වෙලා දැන් ඇතැම් වෙලාවට ඒ නිසා පීඩාවට පත් වුණු සමහර අය ඉන්නවා. ආතතියෙන් පෙළෙන පිරිස ඉන්නවා. මම දැක්කා විදේශගත වෛද්‍යවරියක් පවා පසුගිය දවසක සියදිවි හානි කරගෙන තිබුණා මේ ආතතිය දරා ගන්නට නැහැ කිව්ව. ඇත්තටම හම්බුනේ දැන් මේ ආතතියෙන් පෙළෙන අයට ඒ තත්ත්වෙන් මිදෙන්නට මෙවැනි අවස්ථාවක අපිට ධර්මානුකූල ප්‍රවේශයක් තිබෙනවා නම් මොන වගේ භාවනාවක්ද මොන වගේ ක්‍රමවේදයක්ද අපි අනුගමනය කළ යුත්තේ තුල ඕනට ලබා ගන්නට පුළුවන් සැලසීම කොතෙක්ද? අපි මේ ජීවත් වෙන්නේ කාල විපත්ති කාලේ. ඒ කිව්වේ දැන් මේ යුගයේ කවුරු උපන්නා ඒ උපදින අයට අර විපත්තිය බලපාන හින්දා ළමයි දෙන්නෙක් ඉපදෙලා කොරෝනායි කොවිඩ් කියලා නම් දෙක කාල විපත්ති කාලේ ඉපදිච්ච නිසා ඒක මතක් වෙන්නේ ඒ වගේ අපි මේ ජීවත් වෙන්නේ කාල විපත්ති කාලේ. මේ කාල විපත්ති කාලේ පුළුවන් තරම් හිත සමබරව පවත්වාගෙන යනවා. දැන් සමහර විට ආතතිය කියන එක අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ. බුදුහාමුදුර එක තැනක දේශනා කරනවා තෝකේ නේව තුලා කෝටි යාති උන්නති මොනති. යතා පුතුජනා ලෝකේ යතා කෝපේ පසාදන. මහණෙනි හිතක කෝපයක පැත්තකින් ඉන්නවා ප්‍රසාදේ තව පැත්තකින් ඉන්නවා. මේක අන්ත දෙක. කෙනෙකුට තරාදිපඩිය වගේ තෝකේ තුලාගේ තරාදින්ද මේ ටික සමබරව පවත්වාගෙන යන්න පුළුවන් නම් මේක මට විතරක් වෙච්ච එකක් නෙමෙයි. මේක මුළු ලෝකෙටම වෙච්ච එකක්. අපේ ගෙදරට විතරක් වෙච්ච එකක් නෙමෙයි අනිත් අයටත් වෙච්ච එකක්. ඒක ඔය මානසික සමබරතාවයේ තුල නේද අර ආතතිය කියන එක නැති උනේ කිසා ගෞතමිය. කිසා ගෞතමිය හිතේ මට විතරයි මගේ දරුවෝ විතරයි මේක උනේ කියලා. එයාට මුළු ගමේම රායනික නවිතර පස්සේ මොකද වැටුනේ? යකඩෝ මේක මට විතරක් නෙමෙයි හැමෝටම සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ගහිඟකම් වේවා වෙන මානසික පීඩා වේවා ගෙදරට කොටු වෙලා ඉන්නක වේවා. දැන් අපි එතකොට හිතනවා අපි ගියක් හදාගත්ත ඉන්න. කියනවා ආරක්ෂාව කියන එක. ඒ තමන්ට වැඩි වැශයෙන්ම ඉන්නට ලැබුණු අවස්ථාවක් දැන් උදා වෙලා තියෙනවා. උදාලා තියෙනවා. කියනවා පැහැදිලිවම ආරක්ෂාව. ගේහිත ප්‍රේමය කියලා කියන්නේ. අපි විශ්වවිද්‍යාලේ ප්‍රේමය කරන්න ඕන තමන්ගේ ගෙදරට. ඉතින් අනේ මට ගෙදරට වෙලා ඉන්න තුන මට පිස්සු වගේ. දැන් ඔය එක එක වැඩසටහන් වෙනමම එක එක කෝලම් කරනවා. මුගේ ඇතුළේ හයිබල් පදිනවා. ඊළඟට නිල් පාර වෙන්දක් වෙලාගෙන බීනනවා. ඒ වගේ නිකන් මේ වෙලාවේ පිස්සුත් තියෙනවා මිනිස්සුන්ට. බැලුවා ආතතිය ඕෆ්ලෝ වෙලා පින් දැන් මේ වෙලාවට. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට කරන්න ඕන වැඩේ මොකක්ද කියන කාරණාව තේරුම් ගන්න බෞද්ධයෝවත් තව වශයෙන් යනකොට බෞද්ධ දර්ශනය තුළ ක්‍රියාත්මක වෙන ආධ්‍යාත්මික සම්බරතාවය සඳහා තියෙන හොඳම භාවනාවනේ ආනාපාන සති භාවනාව. අදම තව කැලක් එකතු කරන්න උතනට දැන් මේ අත්විඳින දේවල් අපි දකින දේවල් සමහරු කියනවා අපේ නම්රනේ රෑ 1 2 වෙනකන් ඇහැරිලා ඉන්නවා වෙදරන 9 මානව නිදි ඇහැරලා ඉන්න නිින්ද යන්නේ නැහැ කියලා. මේ පීඩාව නිසා වෙන්නත් පුළුවන්. මේ වගේ තත්ත්වෙ නිින්ද යන්නේ නැහැ. නිින්ද තත්ත්වයටපත් වෙලා ඉන්න අයට අපි බෞද්ධ ක්‍රමවේදයක් කරන මොනවද අපි කරන්න ඕන නැත්තේ? ඔව් මහා මනාන්තරේ කටු ගොඩක් මැද්දේ භාග්‍යතුන් වහන්සේ රැයක් ගත කරනවා. එක්තරා ජටිලේ පාන්දර එනවා එතෙන්. ඇවිල්ලා අහනවා ස්වාමීනි කොහමද ඊයේ සුවසේ සතපුණාද? කොයියෝ සුවසේ සතපුණා. දැන් ඔය කියන එක උඹ කලාතුරකින් කියන උඹ තියෙන අපේ සිංහල ජාතිය උන් ඉඳලා හිටියන් ඉන්දියානේ එකේ. බොරුව කියන්නේ ඉන්දියානේ කියලා. මම නම් කවුරුද කිව්වා තමයි මට ඉන්දියානේ නැහැ කියලා. ඒ විතරක් දාන දෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ මානසික අවපාතය හැදුවා මගේ මිනිස්සු. අඩලුහුණුකම් එනකොට, ඉරවින් එනකොට අර කෝගේ ඇත්තට සාධාරණ මගේ විහිකට කිව්වේ සාධාරණව මනසේ හෙට කොහොමද ජීවත් වෙන්නේ? කන්නේ කොහොමද? ඒතකොට දැන් මට මේ ටික ගන්න. දැන් දවසේ ඔය නින්දවල එක එන්නේ අහි දුප්පත් මිනිස්සු. දවසේ කුලී කරලා ජීවත් වෙන මිනිස්සයා එළියට බහ ගන්න බැයි නම් ගහක ගෙඩියක් කඩා ගන්න ගියා ගන්න විදිහට පිළිගන්නේ නැත්තම් කොහොමද මේ මිනිස්සු ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නේ එනවනේ අපි සාධාරණව දකින්න ඕනේ. එතකොට පුළුවන් කෙනෙකුගෙන් උපකාරයක් උදව්වක් පුළුවන් අය අරායගේ මානසිකත්වයේ තේරුම් ගන්න උපකාර කිරීම ඇරෙන්න ඒ වෙලාවේ මේ මනස හදන්න ඔයා හොඳට නිදා ගන්න හෙට වෙන දෙයක් වෙයි කියලා කියන්න බෑ. අපිට ඔබට පුළුවන් නම් උපදේශයක් ලබා ගන්නවට මෙන්න වගේ මානසික ප්‍රශ්නයක් තියෙනවා. ඒ මානසික ප්‍රශ්නෙට මම මොකද කරන්න ඕන කියන එකට අද වෙනම උපදේශ කවුන්සලින් කියලා වෙනම කොටසක් තියෙනවා අද. රජේ දුරකථනන්ගේ ගුද්ධිලා තියෙනවා ඔබට මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ වහම කතා කරන්න කියලා. මොකද ඒක නැත්තම් සමහර තමන් තනියම කල්පනා කරලා තනියම මානසික පීඩනය තුළ එයාට සියදි විහානි කරගන්න එකත් පුදුම වෙන්න දෙයක් නෙමෙයි.
වැදගත්ම දේ තමයි තමන්ගෙන ඕනම මානසික පීඩාවක් රණ්ඩු වෙලාරි ගාගනාරි බැහැරට ගියාට පස්සේ ඒක හිතෙන් ඉවරයි. දුරස් වෙනවා. දැන් මේක කතා කරන්න කියන්නේ නැත්නම් කියාගන්න කියන්නේ. ඇත්තටම දැන් ගෙයක් ඇතුළේ තියෙන මානසික පීඩා එකිනෙකා එක්ක කතා කරලා ඔක්කොම ඉන්නේ ගේ ඇතුළේ මානසික පීඩා කියන්නේ. දැන් ගෘහස්ත හිංසනය මේ විදේශීය රටවල් පෞද්ගලික දවස්වල දැක්ක දැඩිව ක්‍රියාත්මක වෙනවායි කියලා. ඒ කියන්නේ බිරිඳට පහර දෙන අවස්ථාවන් පිළිබඳව, දරුවන්ට පහර දෙන අවස්ථාවන් පිළිබඳව, එකිනෙකා කහ කොටා ගන්න අවස්ථාවන් පිළිබඳව වැඩි වශයෙන් වාර්තා ඔව් වෙනවා. පිළිබඳව වේදයක් නැතුව මම දැක්ක ඒවා පිළිබඳව රූපරාම සහිතව ප්‍රවෘත්ති නිකුත් කරලා තිබුණා. ඉතින් මේක මේ නිසා පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මිනිස්සු අනිතර නැති බැරි මිනිහාට එනවා කියන එකක් විතරක් නෙමෙයි මම මේකෙන් අදහස් කරේ. ඒ කියන්නේ හිත විසිරීලා තිබුණා ඒක එක්තැනකට ගන්නවා. හිතට පුරුදු වෙච්ච විලාසයක් තියෙනවානේ. ජීවිතේට පුරුදු වෙච්ච ක්‍රමයක් තියෙනවා. පුරුදු වෙච්ච ක්‍රමය නැති වුණාම දැන් බලන්න හැමතැනම ඇවිදලා ඉඳලා පුරුදු වෙච්ච එක්කනට ගෙදර ඉන්න ගෙදර පැයක් දවස් ඉන්න මිනිස්සු ඉන්නවා. දැන් අද මුළු ජීවිතේම ගේ ඇතුලේ ඉන්න ගියාම එයාගේ පුරුද්ද නැති කර ගන්න වෙනකොට මනස පුරුද්දට ඉඩක් නැලබෙනකොට මානසික අවපාතයක් මානසික පීඩනයක් ඒ தත්ත්වය නැති කරගන්නට අපි අපේ හිත කොහොමද හුරු කරගන්නවද කියන එකයි වැදගත් වෙන්නේ. ඒකට වැදගත් ඒකට විකල්පයක් ඇත්තම දෙන්න එපා. ඒ විකල්පය තුළ තමයි මානසික සමවර්තාවය ගොඩනගා ගැනීමට මොනවා හෝ භාවනාවක යෙදෙන හෝ වෙනත් ප්‍රායෝගික වැඩක අපිට වැඩ නැත්තේ නෑ. නිකන් ඉන්න දැන් අපි රැ නිින්ද යන්නේ. නිින්ද යන්නේ නැත්නම් මං කියන හොඳ වැඩේ පොතක් අරගෙන කියවන්න. ඒ පොතක් අරගෙන කියවන්න ගියාම නිින්ද නොගියට පාඩුවක් නැහැ. මොකද එයා යම් කිසි දැනුම් ගබඩාවක් රැස් කරනවා. ඊළඟට දැන් මනසට වැඩක් දුන්නාට පස්සේ මනසට විවේකෙ ඉල්ලනවා. රැ 2 වෙනකන් පාඩම් කරන එක්කනට බහුදා උදේ නිින්ද යනවා. එහෙමයි. 8 9 වෙනකන්. අන්න අර මනසට දැඩි වැඩ කොටසක් පැවරුවාම ඒකට හිලව වශයෙන් බහුදා යන ඒක කාලය ගන්නවා. මනස ඇති එහෙම. හොඳයි අපි අවසාන විනාඩි කිහිපෙට ඇවිත් තිබෙන්නේ පුණ්‍ය අනුමෝදනා කරන්නට ඔබ වහන්සේට නොලබුණත් ඔබ වහන්සේගේ හිතට නිදහසක් නැහැ. ඔහුගේ කාලේ අපි කිය සතිය සිහිපත් කළා මේ විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයේ මෙහෙණින් වහන්සේට දන්පැන් පූජා කරන්නට පෙරමෙනවා නම් ඒ තාමත් වැදගත් කියලා මොකද ඇති වෙන තිබෙන අඩුපාඩුකම් රැසක් මැද්දේ හැබැයි හොඳ ප්‍රතිචාරයෙන් අපිට පසුගිය සතියේ ලබා දීලා තිබුණ අපේ ශ්‍රාවකයෝ ඒ අයට කෘතගුණ සලකන්නට වහන්සේ වැඩසටහන ආරම්භයේ ඉඳලම අපිට සිහිපත් කළා පුණ්‍ය අනුමෝදනා කළ යුතුයි කියලා. පින්වත් වාසනාවන්ත පින්තුනි මේ මොහොතේ ගිය සතිය අපි සිහිපත් කළා. ඇත්තට මට රාත්‍රියට අර කිව්වගේ මානසික පීඩනය නිසා නිින්ද ගියේ. ඒ තරමටම කල්පනා කරනවා මම හෙට දවස අනිද්දා දවස මෙවැනි විශාල පිරිසක් එක්ක ගත කරන්නේ කොහොමද මේ ඇත්තන්ට අනෙක් සියලු අවශ්‍යතා ද්විතීය ස්ථානයේ තියෙන බඩට ආහාර ටිකක් දෙදෙට බෙහෙත් ටිකක් තියෙන මේ උභය පෝෂණය සම්පූර්ණ කරන්නේ කොහොමද කියලා. මට ඒ සඳහා ඒ නිවේදනයත් සමගම කොතරම් Tamante ජීවිත ගමනේ අමාරුකම් අශීරුකම් අඩුලුහුණුකම් තිබුණත් අනේ ස්වාමීන් වහන්සේලා කුසගින්නේ තියලා අපි ආහාර වේලක් අරගෙන මොකටද කියන හැඟීම හිත තුළ ඔබ දරාගත්තු බව. අනේ මව්වරු වැනි වයෝවෘද්ධ මේලින් වහන්සේලාට වැඩි ප්‍රමාණයක් වැඩි ඉන්නවා. උන්වහන්සේලා කුසගින්නේ තියලා අපි ආහාර පිටක් අරගෙන මොකටද කියලා හිත ඇතුළේ සිතුවිලි පහල කරගෙන පින්නත් ඔබ මේ පිරිනැමු සියලුම වියලි ආහාර පාන එළවලු ආදී සියලු දේවල් ගැන කල්පනා කළාම ඒ දානය දාන පතිත්වයේ පිහිටලා දුන්නු දානයක්. Tamante නොයේ කඩුපාඩුකම් තියාගෙන දාන පතිත්වයේ පිහිටලා පිරිනැමු මේ දාන වස්තුවට මට ආනිසංස වශයෙන් සිහිපත් කරන්නට පුළුවන් වෙන්නේ අග්ගස්ස දාතා වේදාවි අග්ග ධම්ම සමාහිතෝ දේව භූතෝ මනුස්සෝ අග්ගප්පත්තෝ පමෝදති. අග්ග ධම්ම සමාහිත කරගන්න. අග්ගස්ස දාතා වේදාවි පාණ්ඩිත්‍යයෙන් පෙරණු කර්මඵලාදහන උතුම් විශ්වාසයෙන් යුතු හද මණ්ඩලයක හිත පිහිටුවාගෙන අපේ පින්නතුල්ලා විසින් සිද්ධ කළ උදාර පින්කමේ බලය අග්‍ර ධර්මයේ වූ නිර්වාණ ධර්මයේ සමාහිත කරගන්නට ප්‍රධාන වශයෙන් බුදුපාමුල පාරමිතාවක්ම වේවා. ඒ වගේම පින්නති ඔබ තමන් නමින් මියගිය විවිධ වූ ආකාරයේ මව්පියන්ට දරුවන්ට ස්වාමි පුත්‍රවරුන්ට බිරිඳවරුන්ට සහෝදරයන්ට පින් අනුමෝදන් කරවන බලාපොරොත්තු ඇතිව මේ දානමාන වලට අවශ්‍ය කරන භෞතික බොහෝ දේවල් වැඩමුවගෙනවත් පූජා කළා. සමහර කෙනෙක් මාව හමු වුණා. සමහර කෙනෙක් නෑ. ස්වාමීන් වහන්සේ හමු නොවුනට කමක් නෑ. අපෙන් ජීවිත යුතුයකම සම්පූර්ණ කරගන්න පින්කම අපට ලැබෙනවායි කියන අදහස ඇති කරගෙනත් මේ නොයෙක් ආහාර පාන ද්‍රව්‍ය පූජා කරලා ගිහින් තිබුණා. ඒ හැම දිනකටම සමසිතින් සමමැදින් යුක්තව මම අපි සියලු දෙනා වහන්සේලාගේ හද මණ්ඩල තුල හැමදාම ලෞතර බුද්ධ වන්දනාව කරන්නේ උදේ දහවල හැන්දෑවට ඔබ අපට දක්වපු ශක්තියට සහයෝගයට මගේ සම්බුදු පිරිසට පුණ්‍ය ආනුමෝදනා කරලා එතර විතරක් නෙමෙයි පැමිණෙන්නට නැහැකි බුදු පිරිස Tamante පොරුපුරුම් ප්‍රමාණයෙන් මුදල් ව්‍යාපාර සිත කළා. ඒ හැමදෙනාටම මම පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ උතුම් වූ පුණ්‍ය ශක්තිය අප්‍රමාණ අනුභවයෙන් පින්වත් ඔබ හිතන පතන යම් ප්‍රාර්ථනාවක් ඇති ප්‍රාර්ථනා සමෘද්ධ වේවා කියලා සෙත් පතමි.
ඉඩකඩ ලැබෙන විදිහට මේ සතියේ පටන් මේ මුදල් මේ ආධාර වෙනුවෙන් යම් සීමාවක සිට ඉදිරියට පින් අනුමෝදන් කරන්නට අපි අවසර ඉල්ලා හිටිය අපේ ගුවන්විදුලි ආයතනයේ අපට අවකාශ ලබා දුන් බැවින් අද දවසේ මා පුණ්‍ය අනුමෝදනා කරන්නට නම් කීපයක් පමණක් මේ විශාල නම් ප්‍රමාණයකින් තෝරගත්තා. රත්මලාන සිරිමල්ලුවේ සමන් මාවතේ අංක 163 නිවසේ එස්තොටවත්ත පින්වත් මහත්මයා රුපියල් 40000ක බරපැනක් පිළිගන්වලා දානමාන ආදී සියලු පින් කටයුතු සඳහා මට ශක්තිය ලබා දුන්නා. 8 වසරකට පෙර අභාවයටපත් මිත්‍රපාල තොටවත්ත සෙනෙහබර පියතුමාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්නට නන්දනී තොටවත්ත සෙනෙහබර ස්වාමී දිනේතුරු දූ දරුවන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නයි පින්වත් තොටවත්ත මහත්මයාගේ ප්‍රාර්ථනාව වුණේ. ඔබේ වෙන්දේ කමලා රංජනී පින්වත් මහත්මිය පතන කොටුව එගොඩගම හාලියර සිට රුපියල් 30000ක් බරපැනක් වශයෙන් පිළිගන්වලා සෑමලු නිර්මාණයේ අවසන් කොටසක් හැටියට මේ පරිත්‍යාගය සිදු කරලා සිංගප්පූරුවේ සේවය කරන ටීඑම් හසිත ප්‍රසාද් පුතුගේ 27 වන ජන්මදිනයට ආශිර්වාද පතන්නට ආරාධනා කළා. ඔබේ පී ඇසරින් නෝනා පින්වත් මහත්මිය රදාවන මහබන්දසේකර මහාවිද්‍යාලයේ විශ්‍රාවණ පාඨශාලාචාර්යවරියක් හැටියට ඒ ඥාතිවරියක් හැටියට අංක 344 එක දිවසේ බණ්ඩාරවත්ත රාජාවාදී සිට රුපියල් 26000ක බරපැනක් පිළිගන්නවා. ප්‍රාර්ථනා කළේ මා ඇතුළු මෙහි වැඩි සිල් දෙනා වහන්සේලාට දායකත්වයේ දරන සිටින පින්වත් මාතාව ප්‍රධාන කුල වංශයේ හැමතෙම ලෝක සත්වයාට යහපත් සැනසෙල්ලක් පරම ශාන්ත මහරහත් පදවි සැනසෙල්ලක් උදාපත් වේවා කියා ඒ ප්‍රාර්ථනා කීපය ප්‍රතිපතන්පත් කරමින් නැවත නැවතත් සියලු පුණ්‍ය ශක්තිය අනුභවයෙන් සමස්ත ලෝකයට මේ අධ්‍යාත්මය තුළ පහළ කරගත් ගුණ ශක්තිය සැබෑවාදී නම් සත්‍යවාදී නම් ඒ සත්‍ය ක්‍රියා බලයෙන් ඉක්මනින් නිදුක් බව නිරෝගී සම්පන්නිය සැලසේවා. සියලු වසංගත රෝගීන් ලෝකයක් මිදී ශාන්තිය යහපත සැනසීම මුදා වේවා. සාදු සාදු සාදු. අපි ඔබට ගම්පහ මෙරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ දුරකථන අංකය සිහිපත් කරන්න 0714 222 844 0714 222 844 දුරකථන අංකය විවෘතව තිබෙනවා. ඔබට කතා කරලා තවත් මේ භූමියේ අවශ්‍යතාවයන් හඳුනාගෙන සහ සම්බන්ධ වෙන්නට යම් ආකාරයකට පින්කම් සිදු කරගන්නට අවකාශයක් තිබෙනවා. ඒ සඳහා ඔබට ආරාධනා කරමින් අද වැඩසටහනෙන් සමුගන්නා මොහොතේ අපේ හාමුදුරුවෝ සිහිපත් කළා හරි පුදුම සතුටක් අපේ ශ්‍රාවකයන් කෙරෙහි දැනෙන්නේ සහ අපේ ශ්‍රාවකයන් මේ දානය කියන එක නැත්නම් මේ තමන් විසින් කරන්නා වූ පින පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වා තිබීම පිළිබඳව අපි මහත් ගෞරවයෙන් සිහිපත් කරන සමහරුන්ට රජයෙන් ලබා දුන්නු රුපියල් 5000 මේ විහාරස්ථානයට පූජා කරන්න සහ තරමට සමහරුන්ගේ හිත් එළඹිලා තිබුණා. ඒ දානයේ ආනිසංස දන්නේ නැත්තෝ ඒ නිසා එවැනි හිත් ඇති ඔබ සියලු දෙනාට මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට මේ උතුම් කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද මෙත් පාමුලේ මේ උතුම් ධර්මානුශාසනාව ධර්ම සාකච්ඡාව ඇසුරින් දහම් නැන පුබුදවන්නට හැමදේම අනුශාසනා කරන පූජනීය වන්දනීය කැටවල හේමාලෝක පේනායක හමුදුරන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ හමුදුරන්ට ලැබේවා උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ කුසල පාරමිතා වේවා කියලා නැවත නැවත අපි ගෞරව සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් සමගින් මේ මෙත් පාමුලෙන් සමුගන්නේ ආරාධනා කරනවා රාත්‍රී 7ට ඉරිදා සිටින තසපුව ශ්‍රවණය කරන්නට පූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ අද දවසේ ඔබට ඉතා උතුම් වූ ධර්මානුශාසනාවක් ධර්ම සාකච්ඡාවක් තුළ සිටින තසපුව අනුශාසනා සිදු කරනවා. ඒ නිසා ඒ සඳහා ඔබට ආරාධනා කරමින් රාත්‍රී 7ට සිටින තසපුව අහන්නට ආරාධනා කරමින් මෙත් පාමුලෙන් සමුගන්නවා. හැම දිනකටම තෙරුවන් සරණයි.